කතන්සු ලබතේ පඤ්ඤං ප්‍රඥාව කෙසේනම් ලැබගම්ද සබ්බේ බුද්ධා බලප්පත්තා පච්චේ කාණංච යම් බලං අරහන්තානංච තේචේන රක්ඛං බන්ධාමි සබ්බසෝ සියලු සම්බුදු බලයෙන් පසේ බුදු ගුණ බලයෙන් රහතුන්ගේද තේජසින් ඔබට සියලු රැකවරණ සැලසේවා කියලා අපි සෙත් ප්‍රාර්ථනා කරමින් ආශිර්වාද කරමින් අදත් මේ පින්බර උදෑසනේදී ආරම්භෙන්නේ කතන්සු ලබතේ පඤ්ඤං සදහම් සාකච්ඡාව. ඉතින් අදත් අපගේ සාකච්ඡාව අර්ථ ගැන්වීමට මෙහි වැඩමවා වැඩ සිටින කොළඹ හත ශ්‍රී සම්බෝධි මහා විහාරාධිපති බෞද්ධ මාධ්‍ය ජාලයේ ගරු සභාපති අප කල්යාණ මිත්‍ර පූජනීය බොරලන්දේ වජිරඥාන ස්වාමින් වහන්සේව සාදුනාද නංවා නමස්කාර පූරකව පිළිගනිමු. සාදු සාදු සාදු. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. පසුගිය සඳුදා දවසේදී තමයි අපි ආරම්භ කළේ අංකුර පේත වස්තු කතා පුවත. බදාදා දවසේදී අපි අවසාන වශයෙන් කතා කළේ ස්වාමීන් වහන්සේ අර අමනුෂ්‍යයා සමග අංකුර රජුරු ඇති කරගත් දවසෙන් පස්සේ අංකුර රජතුමා තමන්ගේ ద్వාරවතී රාජධානියට පැමිණිලා දන් නැටක් ආරම්භ කළා. ඒ දානදී ස්වාමීන් වහන්සේ අංකුර රජතුමා විසින් ආහාර පාන, ඒ වගේම රෙදිපිලි, ගෙවල් දොරවල්, පැන් පොකුණු, ලීන්, පාලම් ආදී අර ප්‍රාදේශීය නායකයෙක්, දේශපාලකයෙකු සැබෑ ලෙසින්ම මේ දේශයට තමන්ගේ ඒ රාජධානියට කළ යුතු සියලු දේවල් ඒ රජුරෝ විසින් සිද්ධ කළා. පරිපූර්ණව සිද්ධ කළා. වෙනදාට වඩා මේක පිළිවෙලකට කළා. ඒකට හේතු උනේ අර අමනුෂ්‍යයාගෙන් ලැබිච්ච උපදෙස්. ඊට පස්සේ ස්වාමින් වහන්සේ මේ රජුරෝ හෙව්වයි කියලා කියනවා බඩගින්නේ ඉන්නේ කවුද? ඒ අයට කෑම ටිකක් දෙන්න තිබ්බනම්. පිපාසෙන් ඉන්නේ කවුද? ඒ අයට පැන් දෝතක් දෙන්න තිබ්බනම්. රෙදිපිලි ඕනේ කාටද? කාගේ ගැලේ ගොන්නුන්ටද වෙහෙස මහන්සිය තියෙන්නේ? කාගේද ගැල් අබලන් වෙලා තිබෙන්නේ? අලුත් ගැලක් අලුත් ගවයන් දෙන්න. කැමැති කෙනෙක් මෙතනින් ගැල් අරගෙන යත්වා කියලා ගැල් පවා තිබ්බා කියනවා ස්වාමීන් වහන්සේ. අලුත් ගැල් කැඩිච්ච පරණ ගැල් දාලා අලුත් ගැල් අරගෙන යත්වා කියලා. කුඩයක් කැමැති කවුද? සුවඳ වර්ග ඕනේ කාටද? මල් මාලා ඕනේ කාටද? සෙරප්පු ඕනේ කාටද කියා අංකුරගේ මාලිගාවේ සේවකයෙනුත් අරක් කැමියනුත් හැම තිස්සෙම උස් හඬින් මහ හඬින් කතා බස් කර කර දාන දෙන එකමයි කියනවා සිද්ධ කළේ. හැමදාම උදේ හවස අංකුරගේ නිවසේ බොහෝ කාලයක් යනකම් මේ දන් වැට පැවැත්වුණා කියලා කියනවා සංස. ඒ කියන්නේ සංස මේ සාමාන්‍යයෙන් දන්සලක නම් අපි ආහාර පාන දෙන්නේ. ආහාර පාන විතරක් නෙමෙයි දීලා තියෙන්නේ. ඒ කියන්නේ යටිතල පහසුකම් වලට අවශ්‍ය බොහෝ දේවල් අංකුර රජුරුවන්ගේ දානශාලාවේ තිබිලා තිබෙනවා. ඊට පස්සේ ස්වාමීන් වහන්සේ මේ පළාතේ ඉන්න පිරිස ඒ අංකුර රජතුමා ගැන මේ විදිහට කතා වෙන්න පටන් ගත්තා. සුකං සුපති අංකුරෝ ඉති ජානාති මං ජනෝ දුක්ඛං සුපාමි සින්දකං යන්න පස්සාමි යාචකේ. අංකුර සනීපෙට නිදා ගන්න කෙනෙක් කියලා මහ ජනතාව මං ගැන කිව්වා. මේ අංකුර රජතුමා නම් සනීපෙට නිදා ගන්න කෙනෙක්, හිත හොඳ කෙනෙක්. ඒ වුණාට මෙතන හිටියා මේ අංකුර රජුගේ යාළුවෙක්. ඒ වුණාට සින්දක සිංගමන් ඉල්ලන අය දකින්න නැත්තම් මට එදාට දුකයි කියනවා. කවුරුත් සම්මාදමේ ආවේ නැත්තම් මං එදාට දුකෙන් කියනවා නින්දට යන්නේ. අනේ මට අද අඩු වෙන්නේ දෙන්න පුළුවන් උනේ කියලා. අංකුර සනීපෙට නිදා ගන්න කෙනෙක් කියලා මේ මහ ජනතාව මං ගැන කියන්නේ. ඒ වුණාට සින්දක සම්මාදන් ඉල්ලන අය අඩුවෙන් දකින්න ලැබුණොත් මට එදාට දුකයි කියනවා. මං දුකෙන් කියනවා නින්දට යන්නේ. සම්නස පිනක් කරගන්නට ලැබුණ නැහැ කියලා. හිතාමාරුවෙන් කෙනෙක් ඉන්නවනම් එතනත් ඔහුගේ ලොකු ගුණයක් තියෙනවා. අනේ මට අද මේ පින්කම කරගන්න ලැබුණේ නැහැ. මේ පින්කම කරගන්න ලැබුණේ නැහැ. ඒ කියන්නේ පින් කරගන්න නොලැබුණා කියලා හිතන එක වෙනම දෙයක්. පින් කරන කෙනෙකුට ඒ දෛනිකව සිද්ධ වෙන ඒ පුණ්‍ය ක්‍රියාව අඩු වුණොත්
ඔහු එතනදී දුක් වෙන එක ඌට ඒක යහපත පිණිස පවතිනවා. අපි ඒ ගැන කතා කරමු අවසරයි ස්වාමීන් වහන්සේ. එහෙම සම්මත. දැන් අපි දන්නවා ජීවිතයේ ඊටාම වැදගත් සුවිශේෂී අවස්ථාවල අපි මේක වෙලාවට මේ උත්සව අවස්ථාවන් තියෙනවා. එහෙමයි. අපි ගත්තොත් එimhe මංගල උත්සව අවස්ථාවක් ගත්තොත් එimhe මේ දිනවල මේ කාලේ අපි දකිනවා මේ දැන් නිවසේ මංගල උත්සවයක් සිද්ධ කරනවා වගේ නෙවෙයි සාමාන්‍යයෙන් හෝටලයක වගේ. ඒ ගත්තාම උත්සව අවස්ථාවක් ගත්තාම විශේෂ පිරිසකට තමයි ආරාධනා කරන්නේ. එහෙමයි. බොහොම සීමිත පිරිසක් වෙන්න පුළුවන්. Tamanට හැකියාව තිබෙන පිරිසකට පමණයි ඒ ආරාධනාව තියෙන්නේ. ඒ කියන්නේ Tamanගේ සමීපම පිරිස නේ සම්මත. ඉතින් දැන් අපි දන්නවා ඇත්තට මේ වගේ පුරුද්දක් මේ වගේ විදිහට ක්‍රමයක් තිබුණ නැහැ අතීතේ නේ සම්මත. එහෙමයි. ඒ කියන්නේ දැන් නිවසක වගේ උත්සවයක් පවත්වනකොට ගමේ හැම කෙනාම අසල්වාසීන්ද ගමේද හිතවත් අහිතවත්ද හැමෝම ඇවිල්ලා ඒ උත්සවයට සම්බන්ධ වෙනවනේ නේ සම්මත. දැන් ධර්මයේ උන සඳහන් වෙනවා දැන් ඒ කාලේ දන් දෙන දම්පොලක පමණක් නෙවෙයි නිවෙස්වල ගොඩාක් අහන්න දකින්න ලැබෙනවා කියලා කියන්නේ ඒව කව බොව කියලා නේ සම්මත. නිතරම එන්න කන්න බොන්න කියලා මේ වාඩි වෙන්න නේද? එහෙමයි. ඒ කියලා එහෙම තමයි ඇහිලා තියෙන්නේ නේ සම්මත ගොඩාක් වෙලාවට. ඉතින් දැන් වර්තමානයේ තුල ගොඩාක් සමහර වෙලාවට දැන් බටහිර පුරුද්දක් වගේ වෙන්නේ නැති සමහර වෙලාවට. ඉතින් මේ සීමිත පිරිසකට තමයි ආරාධනා මම ලැබෙන්නේ. ඉතින් ඒ වගේ සුවිශේෂී අවස්ථාවක් නේ මංගලෝත්සව අවස්ථාවක් නම් විශේෂ අවස්ථාවක්. එහෙමයි. ඒ වගේමයි දැන් අවසන් කටයුතු කරන මේ අවමංගල්‍ය උත්සව වලට පවා අපි දැකලා තියෙනවා මේ බොහොම සීමිත පිරිසක් තමයි එකතු වෙන්නේ. එහෙමයි. ඉතින් මංගල අවස්ථාව කෙසේ වෙතත් දැන් මේ අවමංගල අවස්ථාවටත් ඒ වගේ ආරාධනා කිරීමක් වගේ දෙයක් කරනවා. නේ සම්මත. මේ සීමිත පිරිසකට ආරාධනා කරන්නේ. ඉතින් තමන් සතුටු විය යුතු අවස්ථාවක ඒ වගේම සංවේගයට පත්වන අවස්ථාවක මේ හැම අවස්ථාවකම මේ කියන දීම ඒ වගේම සංග්‍රහ කිරීම ඒ වගේම අනිත් අයට අතහිත දෙන එක යම්කිසි සීමාව තමන්ට හැකියාව තිබෙන්නට ඕනේ. අපි නිවසක් ගත්තාම අපි ගත්තොත් එimhe දැන් ගමේ වගේ ගෙදරක නිවසක වගේ උත්සවයක් ගත්තාම තමන් ආහාර පාන ආදී විදිහට තමන්ට හැකියාවක් තිබෙන ප්‍රමාණයක් තමයි සකස් කරගන්නේ. නමුත් ස්වභාවයෙන්ම වගේ ඇත්තට මේ දේවල් කිසිම අගහිඟකමක් නැතුව ඒ වගේම අඩුපාඩුවක් නැතුව ඒ අයට ඒ විදිහට සුළු ආකාරයෙන් පවා ඒ වගේ සංග්‍රහ කිරීමට පුළුවන් අවස්ථාවක් තියෙනවා නේ සම්මත. ඉතින් එතකොට ඒ නිසා මම මේ කතාව මේ අවස්ථාව මම මේකට ප්‍රයෝජනෙට ගත්තේ සිහිපත් කරන්නට අවස්ථාවක් කරගත්තේ දැන් අපි දකිනවා මේ දුකටපත් වෙච්ච වෙලාවක අසරණ තත්ත්වයටපත් වෙච්ච වෙලාවක පමණක් නෙවෙයි අනිකුත් සෑම අවස්ථාවකදීම මේ ගුණධර්ම කියලා තියෙනට එපායි නේද? නැත්තම් සමහරලාට අපි දන්නවා වෙසක් කාලේ ඒ වගේම පොසොන් කාලේ වගේ වෙනකොට අර දන්සල් කියලා කියන ඒවා පවත්වන්නේ. එහෙමයි. ඒ වගේ සුවිශේෂී කාල සීමාවක් තුළ තමයි දන්නට පවත්වන්නේ. එහෙමයි. දානේ දන්සල කියලා කියන කතාව. ඒ කියන්නේ පොදුවේ සමූහයක් මුල් කරගෙන නේ සම. නැත්නම් අපේ සදහැවතුන් මාසිකව මාස 3කට සැරයක් වාර්ෂිකව දෙන දානීය ආරණ්‍ය සේනාසනයේ භාවනා මධ්‍යස්ථානයේ විහාරස්ථානයේ කරන එක සිද්ධ කරනවා ස්වාමීන් වහන්සේ. එහෙම ස්වාමීන් වහන්සේ. දැන් අපි විහාරස්ථානයක වුණත් අපි සුවිශේෂී දානමය පින්කමක් සිද්ධ කළාම අපි සතර වටින් වැඩම කරන ස්වාමීන් වහන්සේලාට කියලානේ දානේ සකස් කරන්නේ ස්වාමීන් වහන්සේ. එහෙමයි. දැන් විශේෂයෙන් ස්වාමීන් වහන්සේලා 59කට 109කට 19කට ආරාධනා කළාට අපි මේ ප්‍රමාණය බලාපොරොත්තු වෙනවා වගේම තවත් අපි සතර දිසින් වඩින සීල ස්වාමීන් වහන්සේලාට ඒ විදිහට කියලා තමයි අපි අතිරේක වශයෙන් සකස් කරගන්නේ. විශේෂයෙන් ශ්‍රී සම්බෝධි මහ විහාරස්ථානයේ එවැනි කටයුතු අතීතයේ ඉඳලම සිද්ධ කළා. ස්වාමීන් වහන්සේ දාන දීම ගැන කතා කරනකොට මට මතක් වුණේ පූජනීය දරණාගම කුසල ධම්ම නායක ස්වාමීන් වහන්සේගේ වැඩපිළිවෙල යටතේ තමයි
ශ්‍රී සම්බෝධි මහා විහාරස්ථානයේ කේන්ද්‍ර කරගෙන සමාජයට ලොකුම සුබ සාධන සේවාවන් සිද්ධ වුණේ. එහෙම සමහර. ඒ කියන්නේ ජාතික ආපදාවන්හිදී සෑම එකකම එහෙම සෑම ආපදා අවස්ථාවකදීම ශ්‍රී සම්බෝධි මහා විහාරස්ථානය බෞද්ධ මාධ්‍යාලයේ එක්ව විශාල වශයෙන් සමාජ සත්කාරක සේවා, සමාජ සුබ සාධන සේවා විශාල ප්‍රමාණයක් දියත් කළා. අපි දන්නවා ගැමි පුනරුත්ථාපන වැඩපිළිවෙල, ගැමිණි මව්වරුන්ට ආධාර ලබා දෙන වැඩපිළිවෙල. ඒ වගේම අසරණ පිරිසට, ඒ වගේම යුද්ධයේදී ආබාධයට පත්වෙච්ච රණවිරුවන්ට කිහිලිකරු, අත්වාරු, රෝදපුටු ලබා දීමේදී විශාල ප්‍රමාණයක් මේ විදිහට කරලා තියෙනවා. ඒ වගේම මරණයට නියම වෙච්ච ගවයන් විශාල ප්‍රමාණයක් ශ්‍රී සම්බෝධි මහා විහාරස්ථානය මම හිතන්නේ බෞද්ධ නාලිකාව ආරම්භ කරන්නට කලින් ඉඳලම සිද්ධ වෙලා තියෙනවා, අතීතයේ ඉඳලම. දැන් මේ යුගයේ තුලත් ස්වාමීන් වහන්සේ දැන් ස්වාමීන් වහන්සේගේ නායකත්වයෙන් විශේෂයෙන් අපි ගත්තොත් එහෙම වියලි සලාක ආහාර පාර්සල් 1000ක් ගැබිනි මව්වරුන් ඇතුළු අසරණ පිරිස මුල් කරගෙන වියලි සලාක ආහාර මළු 1000ක් මූලික වශයෙන් පරිත්‍යාග කරන්නට යෙදුණා. එහෙම සමහර. ඊට අමතරව ස්වාමීන් වහන්සේ දැන් මේ දිනවල සිද්ධ කරගෙන යනවා විශේෂයෙන්ම වෛද්‍ය වෘත්තිය නියැලෙන අපගේ වෛද්‍යවරුන්ට, හෙදියන්ට ඒ ආරක්ෂක කබායන් අද දවසේදීත් මේ වෙලාවේ නිෂ්පාදනය වෙනවා. අද දවසේදීත් විශේෂයෙන්ම කොළඹ IDH රෝහලේ අධ්‍යක්ෂකතුමා පැමිණිලා ඒ ස්වාමීන් වහන්සේ විසින් ලබා දෙන ආධාර උපකාර ලබා ගත්තා. ඒ වගේම විශේෂයෙන් විස බීජ නාශක දියරිසෙන යන්ත්‍ර පරිත්‍යාගයක්ද ස්වාමීන් වහන්සේ විසින් මේ දවස්වල සිද්ධ කරගෙන යනවා. ඊට අමතරව ස්වාමීන් වහන්සේ විසින් මේ දිනවල සිද්ධ කරපු මේ සමාජ සත්කාරක සේවාවන් ගැනත් අපි මේ වෙලාවේදී සඳහන් කරනවා නම් හරි වටිනවා ස්වාමීන් වහන්සේ. එහෙම සම්මත. දැන් විශේෂයෙන් දායක පින්තුන්ගේ ආධාර උපකාර ඇතිව ඉතින් ඒ විශේෂයෙන් සම්බෝධි විහාරස්ථානයේට බෞද්ධ මාධ්‍යාලයට යම් කිසි පරිත්‍යාගයක් සිද්ධ කළා නම් ඒ පරිත්‍යාගයන් සිද්ධ කරපු හැම දායක පින්තුකටම ඇත්තටම සතුටු වෙන්න පුළුවන්. මේ විදිහට අපි සිද්ධ කරන මෙවැනි කටයුතු වලට, සමාජ සත්කාරක කටයුතු වලට මේ සුළු ආකාරයෙන් හෝ සුළු ප්‍රමාණයකින් හෝ දායක වුණාය කියලා. කියන්නේ සුළු ප්‍රමාණයෙන් ආධාර කරපු කෙනාවත් මේ පින්කමේ හවුල්කාරයෙක් බවට පත් කරගෙන තිබෙනවා ස්වාමීන් වහන්සේ. එහෙම ස්වාමීන් වහන්සේ. ඉතින් ඒ වගේම අපි සිහිපත් කළ යුතුයි ත්‍රිවිධ හමුදාවේ, පොලිසිය, ඒ වගේම සිවිල් ආරක්ෂක බලකාය, ඒ වගේ සියලු ආරක්ෂක අංශයන්හි කටයුතු කරන අය වෙහෙසලා කටයුතු කරනවා වගේම විශේෂයෙන්ම ගිලන් රථ සේවයේ කටයුතු කරන අය, ඒ වගේම අපි දන්නවා විශේෂයෙන්ම පළමුවෙන්ම මේ රෝගීන් හඳුනාගෙන රැගෙන එහෙම සඳහා කටයුතු කරන ප්‍රමුඛව කටයුතු කරන හැම දිනමත් මේ සම්පූර්ණ විශේෂ ලොකු අවධානමකට පත් වෙලා තමයි මේ සීළු කටයුතු සිද්ධ කරන්නේ. එහෙමයි. අපි සෑම සීළු දෙනාගේම ආරක්ෂාව වෙනුවෙන්නේ සම්මත. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒ නිසා අපි ආරක්ෂක කබායන් ආදී වශයෙන් මේ සියල්ලක්ම සම්පාදනය වෙනවා. සම්බෝධි විහාරස්ථානයේ මේ දිනවල අපේ තරුණ බෞද්ධ සංගමේ අපේ දරුවෝ ඒක රාශි කරගෙන ඒ හැම දිනමත් ආරක්ෂිතව තමයි මේ හැම කටයුත්තක්ම කරන්නේ. මේ පිළිබඳවත් අපි සිහිපත් කළ යුතුයි. ඒ නිසා දැන් ඒ වගේ හැකියාවක් තිබෙනවා නම් මේ පින්කම් වලට දායකත්වයේ ලබා දීමට හැකියාවක් තිබෙන පින්තුන්ට පවා මේ අපි දන්නවා දැන් ඒ අවශ්‍ය කරන මුදල් ආදීද ඒ විදිහට සමහර වෙලාවට දැන් වෙනදා වගේ සම්බෝධි විහාරස්ථානයේ පැමිණිලා දායකත්වයේ ලබා දීමට හැකියාවක් ලැබුණේ නැති වුණාට ඉතින් හැකියාවක් තිබෙනවා තමන්ට පුළුවන් ආකාරයෙන් මේ පින්කම් වලට දායක වෙන්න නේ ස්වාමීන් වහන්සේ මේ සිද්ධ කරන සියලුම මේ වටපිටාව තුළ සිද්ධ කරන සියලුම සමාජ සත්කාරික සේවාවන් පොදුවේ සිහිපත් කරලා එක මිටට එක වර අපි අනුමෝදන් වෙනවා සාදු කියලා ස්වාමින් වහන්සේට මෙවැනි සමාජ සත්කාරක සුබ සාධන සේවා අපගේ රට ජාතිය වෙනුවෙන් මේ ලෝකයේ වෙනුවෙන් ඉෂ්ට සිද්ධ කරන්නට තවදුරටත් ශක්තිය ධෛර්ය වාසනාව නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා කියලා සෙත් ප්‍රාර්ථනා කරන්න මේක අවස්ථාවක් බවට පත් කරගන්නවා. එහෙමයි ස්වාමීන් වහන්සේ තවත් කාරණයක් මම මේත් එක්කම සිහිපත් කළ යුතුයි. අපි දන්නවා අපේ නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ දවස් පූර්ණ පින්කම අපි
දීඝවාපි පුදවීමේදී ඉතා සාර්ථකව සිද්ධ කළා. එහෙමයි. ඇත්තට මේ පින්කමත් මේ කොරෝනා මේ වසංගත තත්ත්වයට පෙර සිද්ධ කරන්න ලැබීමත් අපි පේන මානේ මේ සමන සිද්ධ කරන්න ලැබීමත් අපි ආශ්චර්යයක් ඇත්තටම ඒක නායක ස්වාමීන් වහන්සේට පින් අනුමෝදන් වෙන්නටම සිද්ධ කරපු පින්කමක් වගේ නේ ස්වාමීන් වහන්සේ. එහෙමයි. ඉතින් ඒ වගේ අපි මේ පින්කමේදී අපි අදහස් කළා, අපි යෝජනා කළා, ඒ වගේම අපි සංවිධානය කළා විශේෂයෙන්ම විහාරස්ථාන 10ක බෝධි ප්‍රාකාර නිර්මාණය කිරීම. ඉතින් මේ ඉදිරියේදී මේ පින්කමක් තියෙනවා අපිට සිද්ධ කරන්න ස්වාමීන් වහන්සේ. එහෙමයි. ඉතින් මේ සියලුම වසංගත තත්ත්වයන් සම්පූර්ණයෙන්ම තුරන් වෙලා ගියාට පස්සේ අපි මේ පින්කමත් නැවත ආරම්භ කිරීමට සියලු විධිවිධාන යොදලා තිබෙනවා ස්වාමීන් වහන්සේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඊට පස්සේ අංකුර මේ රජතුමාගේ මිත්‍රයෙක් අහනවා අංකුර රජතුමාගේ මෙහෙම. එහෙමයි. මිත්‍රය මා මිත්‍ර රජතුමනි යම් හේකින් තවතිසා දිව්‍ය ලෝකයේ සියලු ලෝකයට ප්‍රදාන සක්‍ර දෙවියොත් ඔබට කැමැති වරයක් ඉල්ලා ගන්න කිව්වොත් ඔබ මොන වගේ වරයක්ද ඉල්ලන්නේ? යාළුකමට අහනන ස්වාමීන් වහන්සේ. එහෙමයි. වරයක් ලැබුණොත් එහෙම මොන වගේ වරයක්ද ඉල්ල ගන්න කැමති කියලා. එහෙමයි. අංකුර රජතුමාගේ මේ මිත්‍රයා ඇහුවා වරයක් දෙනවා කියලා කිව්වොත් සක්‍ර දෙවියෝ මොන වගේ වරයක්ද ඔබතුමා ඉල්ල ගන්න කැමති? එතකොට මිත්‍රයාට කියනවා සින්දක යම් හේකින් තවතිසා දිව්‍ය ලෝකයේ සක්‍ර දෙවියෝ මට කැමති වරයක් ඉල්ල ගන්න කියලා කිව්වොත් මම මෙන්න මේ වගේ වරයක් ඉල්ලනවා. හිමිදිරි පාන්දරම මම නැගිටිනකොට ඉර උදා වෙනකොටම මට දිව්‍ය ආහාර පාන පහළ වෙත්වා. සිඟමන් යදින උදවියද සිල්වත් වෙත්වා. මන් දාන වස්තු දෙනකොට ඒවා ඉවර නොවෙත්වා. දන් දුන්නාට පස්සේ මට පසුතැවිල්ලක් ඇති නොවෙත්වා. දන් දෙනකොට මගේ සිත පැහැදේවා. ඔච්චරයි කියන මං ඉල්ලන වරය. හරි පොදුයි ස්වාමීන් වහන්සේ. එහෙම ස්වාමීන් වහන්සේ. දැන් සාමාන්‍යයෙන් කෙනෙකුට දෙවි කෙනෙක් වරයක් දෙනකොත් පෞද්ගලික දෙයක් නේ ස්වාමීන් වහන්සේ ඉල්ල ගන්න හදන්නේ. එහෙම. මට, මගේ බිරිඳට, එහෙම. මම ආදරය කරන අයට, මගේ දරුවන්ට කියලා. මගේ ඥාතීන්ට. එහෙම. නමුත් ස්වාමීන් වහන්සේ මේ රජතුමා හරි පුදුමයි. අමනුෂ්‍යයාගේ බණ අහලා කොච්චර පැහැදිලාද? එහෙම ස්වාමීන් වහන්සේ දැන් අපි දවසක ඇත්තටම පෞද්ගලිකව අපි සාකච්ඡා කරන වෙලාවේ කතා බහ කරන වෙලාවේ ස්වාමීන් වහන්සේ මතක් කළා ඊටාම වැදගත් කාරණයක්. ඒ තමයි මේ ඊටාම ධනවත් ඒ වගේම සම්පූර්ණයෙන්ම සංවර්ධිත රටවල් වලත් මේ යාචකෙන් ඉන්න බව. එහෙමයි. නේ ස්වාමීන් වහන්සේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. එහෙමයි. ස්වාමීන් වහන්සේ ඒ කාරණේ පොඩ්ඩක් මතක් කරන්න විශේෂයෙන්. නැස අපි ගත්තොත් එහෙම දැන් ආසියානු කොරියා විශේෂයෙන් දකුණු ආසියාව ගත්තට පස්සේ යාචකයෝ කියන පිරිස සාමාන්‍යයිනේ. එහෙම ස්වාමීන් වහන්සේ. නමුත් ස්වාමීන් වහන්සේ අපි ගත්තොත් එක්සත් අරාබි එමිර් රාජ්‍යයේත් එහෙමයි. ඇමරිකා එක්සත් ජනපදයේත් අනිකුත් රටවල් වල ස්වාමීන් වහන්සේ මේ සිංගමන් යදින අය ඉන්නවා. එහෙමයි. ඒතරේ සිංගමන් යදින අය ඒ ඉන්නේ ඒ ප්‍රසිද්ධ වෙන්න නෙමෙයි. එහෙමයි. වෙන යම් හේතුවක් නිසා නෙමෙයි. එහෙමයි. කර්මානුරූපීව ඒ ඇති හැකි රටවල් වල සංවර්ධිත රටවල් වල උපන්නත් ස්වාමීන් වහන්සේ එහෙමයි. කර්මානුරූපීව යදින්න අවශ්‍ය කෙනා යදින සමාජයකම ඉපදෙනවා ස්වාමීන් වහන්සේ. එහෙම ස්වාමීන් වහන්සේ. ඉතින් ස්වාමීන් වහන්සේ අපි ගත්තාම ඇතැම් දැන් අරාබිය වගේ රටවල් වල ඇතැම් අය ස්වාමීන් වහන්සේ දැන් ඒ යාචකයෝ හැටියටම නෙමෙයි. එහෙමයි. ඇතැම් අය බලලා තිනවා දවසකට ලැබෙන මේ ආදායම් කොච්චරක්ද කියලා බලා ගන්නට. එහෙමයි. සිංගමන් යතුපු අවස්ථාවල් තියෙනවා මේ ලෝක වාර්තාවන් වල ස්වාමීන් වහන්සේ. එහෙම ස්වාමීන් වහන්සේ. ඇතැම් විට ඩොලර් ලක්ෂ ගණන් ලැබිලා තියෙනවා ස්වාමීන් වහන්සේ. එහෙම ස්වාමීන් වහන්සේ. මේ යදීම හේතු කරගෙන. එහෙම ස්වාමීන් ඒක නිසා සංවර්ධිත රටක වේවා. සංවර්ධනය වෙමින් පවතින රටක වේවා. එහෙමයි. සංවර්ධන නොවුණු රටක වේවා යම් කෙනෙක් අගහිඟතාවයෙන් පෙළෙනවා නම් ඒ අගහිඟතාවයෙන් පෙළෙන්න හේතුවමයි Taman සසරේ දන් නොදීම දන් දුන්නා වුණත් සිත් පහන් කර නොගෙන එහෙමයි. සිත සතුටු ඇති කර නොගෙන දානේ දීම තමයි සංස මේ හැම දෙයකම හේතුව. එහෙම සමහර දැන් ගොඩක් ඒ සංවර්ධිත රටක් කියලා විශේෂයෙන් ලෝක සම්මතයට අනුව විශේෂයෙන් මේ අයගේ නිර්ණායකයන් අපි දන්නවා ඒක පුද්ගල ආදායම නේ ස්වාමී. එහෙමයි. ඒක පුද්ගල ආදායමෙන් ඒ අය සංවර්ධිත රටක් බවට පත් වුණාට ඇත්තටම කර්මානුරූප බැලුවාම එවැනි පොහොසත් රටවලත් මෙවැනි බොහෝම එදිනෙදා වේලවත් සපය ගන්න බැරි අන්තාසරණ අය ජීවත් වෙන එක තමයි කර්මය කියලා කියන්නේ. නේ ස්වාමීන් වහන්සේ. ඉතින් ඒ නිසා දැන් මේ විශේෂයෙන්ම අංකුර රජුරුවන්ගේ අතවැසි මේ විදිහට
මිත්‍රයා යහපත් කල්පනාවක් ඇති කරගත්තා. තමන්ට ලැබෙනවා වගේම තමන්ට උදේ පාන්දර අවදි වෙච්ච ගමන්ම සියල්ලක්ම තමන්ට ආහාර පාන ආදී සියල්ලක්ම ලැබීමට වරයක් ලබා ගන්නවා වගේම සියලුම යාචකයන් සිල්වත් වේවා. දැන් මේ දිනවල ස්වාමීන් වහන්සේ දැන් මේ උතුම් පැතුමක් ස්වාමීන් වහන්සේ දැන් මේ දිනවල අපි දන්නවා ඔබ කොළඹ නගරය ඒ වගේම සදාසන්න නගරවල ගත්තොත් එහෙම වෙනදා දකින්න ලැබුණු යාචකයන් ප්‍රමාණය මේ සම්බන්ධ යාචකයන් ප්‍රමාණය දැන් ඇත්තටම යම් කිසි විදියකින් මේ කොරෝනා වසංගත තත්ත්වයෙන් ආරක්ෂා වීමට වෙන්න පුළුවන් මේ කටයුතු වලින් යම් විදියකින් අත්මිදිලා සානාධාර ක්‍රමයට හරි රජයෙන් යැපිලා හරි යම් ක්‍රමයකට මේ අය මේ වසං වෙලා ඇත්තටම කටයුතු කරන්නේ. නමුත් අපි දන්නවා දැන් මේ යැදීමට උනත් අවස්ථාවක් තියෙනවා නම් අවස්ථාවක් දෙනවා නම් ඒකෙන් ප්‍රයෝජන ලබාගෙන ඒ තුලින්ම යැපීමට තමයි කටයුතු කරන්නේ. එහෙමයි. ඉතින් එහෙම නැතුව යම්කිසි සීමාවක් තුල යම්කිසි වාරණයක් තුල යම්කිසි නීත්‍යානුකූල ක්‍රමයක් තුල ඒ කටයුතු කරනවා නම් යම්කිසි නීතියක් පවතිනවා නම් ඇත්තට මේ තුලින් උනත් අර ඒ පිරිස අඩු කරගන්න යම් තාක් දුරට අපිට අඩු කරගන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා නේ ස්වාමීන් වහන්සේ. එහෙමයි ස්වාමීන් වහන්සේ අපි ගත්තොත්. එහෙමයි. නැස අපි දැන් මෙහි සඳහන් කරන ස්වාමීන් වහන්සේ දැන් මෙතන ඉන්නවා දැන් මේ අංකුර රජුරුව වගේම අර තවත් යාළුවෙක් කියන්නේ මේ කියන්නේ සින්දක කියලා. එහෙමයි. තවත් මෙතන ඉන්නවා මේ අයට හිතවත් කියලා පෙන්නන කෙනෙක් සෝනක කියලා. එහෙමයි. සෝනක කිය අදහස් බලන්න ස්වාමීන් වහන්සේ. සෝනකර සින්දකයි රජුරුවයි දෙන්න මෙතන මෙන්න මෙහෙම ප්‍රකාශයක් කරනවා. එහෙමයි. තමන්ගේ හැම සම්පතක්ම අනුන්ට දෙන්න ඕනේ නැහැ. එහෙම. දාන දෙන්නත් ඕනේ තමයි. ධන සම්පත් රැක ගන්නත් ඕනේ. එහෙම සම්මාස. ඒ නිසා ඔය දන් දීමට වඩා ශ්‍රේෂ්ඨ වෙන්නේ කීයක් හරි තමන්ගේ යතේ තියාගන්න එකයි. ඕනට වඩා දෙන්න ගියොත් එහෙම නැති වෙලා යන පොටක් තමයි කියලා මේ සෝනක කියන පුද්ගලයා කිව්වා. එහෙම සම්මාස. නුවණ තියෙන උදවිය දන් නොදීම ප්‍රශංසා කරන්නේ නැහැ තමයි. එහෙමයි. ඕනෑට වඩා දීම ප්‍රශංසා කරන්නෙත් නැහැ. ඒ නිසා ඔය දන් දීමට වඩා ශ්‍රේෂ්ඨ වෙන්නේ Tamanට යමක් කමක් තිබීමයි. ඒක නිසා ප්‍රඥාවන්ත කෙනා තෝරා ගන්නට ඕනේ දීම නොදීම සමව පවත්වන මාර්ගයයි කියලා අමුතුවෙන් නිකන් අමුතු අදහසක් දැක්වුවා ධර්මයේ මිශ්‍ර කරලා. සෝනක කියන පුද්ගලයා. එනිසා ධර්මයේ මිශ්‍ර කරලා තමන්ගේ වැඩේ කරගන්නයි ඉන්නවනේ. එහෙම සම්මාස. දැන් අපි ගත්තත් දැන් කට තිත්තයි. එහෙම. රසම් එක්ක අපි බත් කනවනේ. එහෙම සමහරවිට. කට තිත්තයි ලුණු දෙහි චුට්ටක් දාගන්නවනේ. ඇතැම්ම ඉන්නසස් තමන්ගේ වැඩේ කරගන්න අර ධර්මයේ චුට්ටක් ගාවල ගන්නවා. එහෙම. මේ දේශනාවට අනුව සෝනකත් ඒ වගේ කෙනෙක්. එහෙම. ධර්මයේ පෙන්නලා තමන්ගේ කපටිකමත් ඒක අස්සේ තියෙන මේ අදහස් වල. ධර්මයේ මෙහෙම සඳහන් වෙනවා. බුදුරජාණන් මෙහෙම දේශනා කරලා තියෙනවා කියලා නේද? එහෙමයි. එහෙම සඳහන් කරනවා. සංසව එතකොට හරි පුදුමයි කියන්නේ මේ අංකුර රජුරෝ බලන්නකෝ මේ සෝනකගේ කතාව අහලා පවසන දෙයි. එහෙම. එම්බා සෝනක මම නම් දානෙම දෙනවා. එහෙම. ඔබ ඔහොම කිව්වට මම නම් දානෙම දෙනවා. සංසුන් සිත් ඇති සත්පුරුෂයන් මාව ඇසුරු කරත්වා. එහෙම. ඒ සෝනකට කියන්නේ. එහෙම. අනේ ඉතින් සංසුන් සිත් ඇති සත්පුරුෂයෝ මාව ආශ්‍රය කරනවා නම් ඇයි අරයා අර ධර්මයේ නාමයෙන් කපටි වදනක් නේ ප්‍රකාශ කළේ. එහෙම සම්මත. අනවශ්‍ය දෙයක් නේ ප්‍රකාශ කළේ. එහෙම. ඒක නිසා සංසුන් සිත් ඇති සත්පුරුෂයන්ම මට ආශ්‍රය ලැබෙනවා නම් කියලා. එහෙම. යටත් යම් කිසි අතුල් පහරක් වගේ එක වැදින්න නැති ස්වාමීන් වහන්සේ. එහෙම සම්මත. පහත් බිම් කඩවල් පිරි ඉතිරී යන පරිද්දේ වහින මහා වැස්සක් වගේ මල් ළඟට ඉල්ලාගෙන එන හැම දිනාම තෘප්තිමත් කරන්න ලැබේවා. අනේ මගෙන් ඉල්ල ගන්න එන්නේ කවුද? මගෙන් සම්මාදන් ඉල්ලන් එන්නේ කවුද? ඒ හැම දිනාටම මොනවම හරි ටිකක් මට දෙන්න ලැබේවා. හරිම පුදුමයි ස්වාමීන් වහන්සේ. එහෙම සම්මාස. මෙහෙම අය ලෝකේ අඩුයි ස්වාමීන් වහන්සේ. එහෙම සම්මාස. හරිම අඩුයි. එහෙමයි. දැන් පින්තුන්ට සිහිපත් වෙනවා ඇති අපේ සමාජයේ තමාත් එක්කත් දැන් සමහර වෙලාවට එක පුද්ගල මතක් වෙනවා ඇති. එහෙමයි. අනේ අරයා මෙහෙමයි මෙයා මෙහෙමයි නේද කියලා මේ කතා ප්‍රවෘත්තියට අනුව නේ සම්නස. ඇතැම්මට තමන්වම තමන්ට මතක් වෙන වෙන්නත් පුළුවන්. එහෙම සම්නස. එහෙමයි. ඉතින් එතකොට ඊටාම වටිනා කතා පුවතක් නේ සම්නස. එහෙමයි. එතකොට මෙහි සඳහන් කරනවා මෙහෙමයි. තමන් ළඟට ඉල්ලාගෙන එන උදවිය දැක්කහම තමන්ගේ මූණ පැහැපත් වෙනවා නම්
එහෙම. ඒත් අමනුෂ්‍යයා කියලා දුන්නානේ. එහෙම. අනුන් ඉල්ලගෙන ඉන්නකොට තමයි මූණ පුල්ටු කරගෙන වෙච්ච දේ. එහෙම එහෙම. තමන් ළඟට ඉල්ලාගෙන ඉන්න උදවිය දැක්කම තමන්ගේ මූණ පැහැපත් වෙනවා නම් යමෙක් යම්කිසි දානයක් දුන්නට පස්සේ ඒ ගැන සතුටු වෙනවා නම් අන්න එහෙම කෙනෙකුට ඒ gedara වාසය කරන අයට සැපයක්මයි කියන උදා වෙන්නේ. දන් දීදී සතුටු වෙනවා නම් ඒ දන් දෙන නිවසේ අයට සතුටක්මයි කියන උදා වෙන්නේ. එහෙම. තමන් ළඟට ඉල්ලාගෙන එන උදවිය දැක්කහම තමන්ගේ මූණ පැහැපත් වෙනවා නම් යමෙක් යම්කිසි දානයක් දුන්නට පස්සේ ඒක ගැන සතුටු වෙනවා නම් මේක තමයි කියනවා දාණයට ඕනෑ කරන දාන සම්පත්තිය කියලා කියන්නේ. ඒසා යඤ්ඤස්ස සම්පදා. එහෙම. ඊට පස්සේ අපි අර දැන් දානේ පොලේදී විශේෂයෙන්ම අපි නිතර භුක්තානුමෝදනාවට අහන ගාතාව මේක සඳහන් කරනවා. එහෙම සම්මාස. පුබ්බේව දානා සුමනෝ. එහෙම. දදං චිත්තම් පසාදයේ දත්වා චත්තමනෝ හෝති ඒසා යඤ්ඤස්ස සම්පදා. එහෙම. රජුරු පවසනවා දන් දෙන්න කලිනුත් හිතේ සන්තෝෂය තියෙනවා නම් දන් දෙන වෙලාවෙත් හිතේ පැහැදීම තියෙනවා නම් දාන දීලා ඉවරනාට පස්සෙත් හිතේ ඇති වෙන්නේ හිතේ තියෙන සතුටම නම් මේක තමයි කියනවා දාන දෙන්න ඕන කෙනෙකුට අවශ්‍ය මූලික දාන සම්පත්තිය. ඒසා යඤ්ඤස්ස සම්පදා. එහෙම. සතුට. සතුට. එහෙම දීමෙන් ඇති කරගෙන සතුට නේ සම්පූර්ණ. එහෙමයි ස්වාමීන් වහන්සේ. එහෙමයි. ලෙසන්ස් මේ සඳහන් කරනවා අංකුරගේ නිවසේ ගැල් 60000ක භෝජන නිතරම දන් දෙනවා. එහෙම. අංකුරගේ නිවසේ ස්වාමීන් වහන්සේ කරත්ත 60000ක භෝජන නිතරම දන් දෙනවා කියනවා. ඒ සංස මේවා ඉන්දියාවේ කතානේ. එහෙම. මේ ඉන්දියාවේ විස්තර. එහෙම එහෙම. ඔහුගේ හිතේ තිබෙන්නේ දන් දෙන එක ගැනමයි. එහෙම. අමනුෂ්‍යයෙක්ගෙන් තොරතුරු දැනගෙන රජ කෙනෙක් මෙහෙම පැහැදුනානේ. එහෙම. හරි පුදුමයි. එහෙම. කෙනේ අමනුෂ්‍යයාටත් පින් අනුමෝදන් කරන්න ඕනේ. එහෙම සම්මා. රජ කෙනෙක් මෙහෙම වෙනස් කළාට. එහෙම. අංකුරයන් හට අරක් කැමියන් 3000ක් ඉන්නවා. එහෙම. අංකුරයන්ගේ දානශාලාවේ අරක් කැමිය ඉන්නවා 3000ක්. එහෙම. ඒ උදවියේ ඉන්නේ මිනිකොණ්ඩොල් පැලඳගෙනයි. ඒ අය තමයි සම්පූර්ණයෙන්ම දාණයට කැප වෙලා ඉන්නේ. ඒ හැමෝම ජීවත් වෙන්නේ අංකුර රජුරෝ නිසා. අංකුරයන් හට තවත් තරුණයන් 60000ක් ඉන්නවා. ඒ උදවියේ ඉන්නේ මිනිකොණ්ඩොල් පැලඳගෙනයි. ඒ අය තමයි සම්පූර්ණයෙන්ම දාණයට දරපලන්නේ. එහෙම සම්මා. කොළුගැටව තරුණ පිරිස ඉන්නවා 60000ක් දරපලන්නේ ස්වාමීන් වහන්සේ. එහෙම සම්මා. අංකුරයන් හට ඒ වගේම ස්ත්‍රීන් 12000ක් ඉන්නවා. එහෙම. ඔවුන් ඉන්නේ සියලුම අලංකාර ආභරණ වලින් සැරසිලා. ඔවුන් තමයි ව්‍යංජන වලට කුළුබඩු අඹරලා පිඬු කරන්නේ. අංකුරයන් හට ඒ වගේම තවත් ස්ත්‍රීන් 12000ක් ඉන්නවා. ඔවුන් ඉන්නේ සිළු දෙනාම අලංකාර ආභරණ වලින් සැරසිලා. ඔවුන් තමයි දාන බෙදීමට හැඳි අතේ තියාගෙන සූදානම්ව ඉන්නේ. ඒ අංකුර රජුරු බොහෝ ජනතාවට බොහෝ කල් දානමාන ආදිය දුන්නා. බොහෝ පිළිවෙලට දාන දුන්නා. Tamanගේ අතින්ම දුන්නා. ගරු බුහුමන් සහිතව දුන්නා. පුන පුනා දුන්නා. මේ දාන දෙන්න ඕන පිළිවෙල මේකේ තියෙනවා ස්වාමීන් වහන්සේ. එහෙම සම්මා. ඒ අංකුර රජුරු බොහෝ ජනතාවට බොහෝ කාලයක් දානමාන දුන්නා. පිළිවෙලට දුන්නා. ඒ කියන්නේ සක්කච්ඡන් දේති. පිළිවෙලට දුන්නා. ඒ වගේම සහත්තා දේති. Tamanම වියදම් කරලා Tamanගේ අතින්ම දුන්නා. දැන් සහත්තා කියන එකට ස්වාමීන් වහන්සේ මැදගොඩ අබේතිස්ස ස්වාමීන් වහන්සේගෙන් තමයි මේකේ හරියටම නිරුක්තිය ඉගෙන ගත්තේ. දැනගත්තේ. ඇත්තට මේ බණ කිව්වට මෙච්චර කල් සහත්තා කියන එකට මම හිතාගෙනම හිටියේ තමන්ගේ අතින් දෙනවා කියන එක විතරයි. එහෙම. නමුත් උන්වහන්සේ ඇත්තටම මට අනුකම්පාවෙන් කියලා දුන්න අහද්දි අජිත හාමුදුරනේ මේ සහත්තා දේති කියලා කියන්නේ අතින් දෙනවා වගේම කියන්නේ තමන් වේදම් කරලා දෙනවා. එහෙමයි. දැන් තමන් වේදම් කරලා දෙන එක දෙන්නත් පුළුවන් අනුන් දෙන එකට අනුන් දෙන එකට අත තියන්නත් පුළුවන්. එහෙම කරන්නත් පුළුවන්. අනුන් වේදම් කරන්නේ තමන් බෙදන්නේ. තමන් බෙදන්නේ. එහෙම කර ඒකත් වරදක් නැහැ. එහෙම සම. නමුත් තමන්ට හැකියාවක් තියෙනවා නම් තමනුත් වේදම් කරන්න පුළුවන් නම් ඒක තමයි උතුම්. එහෙම සම. එහෙම සම. ඒක නිසා මේ අඛණ්ඩව මේක කරගෙන ගිහිල්ලා තියෙන්නේ. එහෙම සම. දැන් අද කාලෙත් සංස මට මතක් වුණා දැන් මේ අඛණ්ඩව දානේ පවත්වාගෙන යනවා කියලා කියනකොට අපේ අනුරාධපුරයේ 12 මහේ බද්දන්සල දෙන ස්වාමීන් වහන්සේගෙත් මගේත් කල්යාණ මිත්‍ර අපේ විමුක්ති රත්න ස්වාමීන් වහන්සේ නේද? එහෙමයි. ඉතින් ස්වාමීන් වහන්සේ සාමාන්‍යයෙන් ඔතන බැලුවොත් එහෙම සාමාන්‍යයෙන් ඒ දම්පොළට කී දෙනෙක් වගේ එකතු වෙලා තියෙනවා ස්වාමීන් වහන්සේ? අන්ස දැන් මෙතන ඇත්තටම දැන් රජ්ජුරුවන්ගේ ඒ කියන්නේ දානේ හදන සේනාව විතරක් ස්වාමීන් වහන්සේ දැන් අපි ගත්තොත් කෝකිවරු 3000යි. එහෙම. දරපල්න තරුණ ළමයි 60000යි. එහෙම. 3000යි 60000යි 63000යි. එහෙම. ඊට පස්සේ ස්වාමීන් වහන්සේ පහේ අඹරන මෑණිවරු 12000යි. එතකොට 63000යි 12000යි 75000යි. එහෙම. ඊට පස්සේ ස්වාමීන් වහන්සේ වෙනමම අම්මලා ඉඳලා තියෙනවනේ තවත් 12000ක්.
හැඳි අරගෙන දානේ බෙදන්නේ. ඒතර 75000යි 12000යි 87000යි. 87000ක සේනාවක්. එහෙමයි. දැන් මේ බුදුරජාන් වහන්සේ දඹදිව පහළ වුණා කියන විස්තරේට අපිට සැකයක් නැහැ නේ ස්වාමීන් වහන්සේ. එහෙම සම්මාස. දැන් මොකද මේ වගේ මහා ජනගහනයක් සෙනගක් පුදුම පිරිවරක් පුදුම මේ ජනාකීර්ණ බවක් එකල කියලා නෑ දඹදිව තලයේ පුරාම ඉඳලා තියෙනවා ස්වාමීන් වහන්සේ. එහෙම සම්මාස. ඒක නිසා භාග්‍යතුන් වහන්සේ වැඩ හිට යුගයක මෙවැනි මහා පින්කම් පුදුම විදිහට සිද්ධ වෙලා තියෙනවා. එහෙමයි. ඒ වගේම ස්වාමීන් වහන්සේ සඳහන් කරනවා මේ විදිහට බොහෝ කාලයක් මුළුල්ලේහි දන් දීලා මිනිස් දේහය අත්හැරියාට පස්සේ අංකුර රජුරු තව්තිසා දෙවියන් අතර ඉපදුනා. ඔන්න දේශපාලකයෙක් තව්තිසාවිගේ විස්තරයක් තියෙනවා ස්වාමීන් වහන්සේ. එහෙම සම්මාස. මං හිතන්නේ ලෝක ඉතිහාසයේ ප්‍රථම වතාවටත් දන්නෙත් නැහැ. එහෙම සම්මාස. ඒ කියන්නේ එකකින් අදහස් කරන්නේ දේශපාලනය කරන හැම කෙනාම නරකාදීට යනවා කියන එක නෙමෙයි. එහෙම. නමුත් ඒ ශේස්ත්‍රයට වැටුණට පස්සේ සුගතියට යන්න තියෙන කෙනාත් දුගතියට යන පාර තමයි කපා ගන්න. මොකද බලයෙන් මත් වෙලා බලයට කෑදර වීම නිසා. එහෙම. නිසා ඒ අයටත් ප්‍රඥාව නුවණ මෙර වීරිය සීලාදී ගුණධර්ම දියුණු කරන්නට වාසනාව ලැබේවා කියලා අපි ආශිර්වාද කරන්න ඕනේ ස්වාමීන් වහන්සේ. එහෙම. සංස මෙතන දැන් වෙනස ඇත්තරම දැන් අද වගේ නෙවෙයි අද දේශපාලඥයෙක් වගේ නෙවෙයි දැන් මෙතෙන්දී ස්වාමීන් වහන්සේ Tamanට තිබුණු ධනෙන්නේ. එහෙමයි. නේද? ඒක තමයි වැදගත්ම වෙන්නේ. එහෙම සංස දැන් රජයෙන් ලැබිච්ච දේ හරිය Tamanට ලැබෙන ප්‍රමාණය හරිය නෙවෙයිනේ. බෙදා හදා දුන්න දැන් Tamanටම තමන්ගේම ධනය. තමන් වෙහෙස මහන්සිලා උපයා සපයා ගන්න ධනේ වස්තුව තමයි මේ විදිහට වේපැහැදම් කරලා තියෙන්නේ. එහෙමයි. නේ සමහර. එහෙමයි. දැන් අපි දන්නවා දැන් විශේෂයෙන්ම අනේපිඩිසිටුතුමත් මේ ඔය ආකාරයෙන්ම දන් දීලා අවසාන කාලේ නේ සම්නස. ඉතින් විශේෂයෙන්ම එතුමාගේ අටකොටු සම්පූර්ණයෙන්ම විදිහට හිස්සුනානේ සම්නස නේද? එහෙමයි. ඉතින් එහෙම ඉඳලත් ඇත්තටම මේ හිත කඩා වැටුන්නේ නැහනේ. එහෙමයි. ඒක තමයි අර දාන සම්පත්තිය කියලා කියන එක. එහෙමයි. ඒක දාන සම්පත්තිය කියලා කියන එක මනින්නේ ඇත්තටම මේ ධනය හෝ වස්තුවෙන් හෝ නෙවෙයි. දෙන දෙයින් නෙමෙයි. දෙන දෙයින් නෙවෙයි නේ සමහරවිට. එහෙමයි. දාන වස්තුව කියලා කිය දැන් මෙතන කියන්නේ විශේෂයෙන්ම ප්‍රසාද සිත සතුටු සිත තමයි මේ ප්‍රධානම වස්තුව බවට පත් වෙන්නේ නේ සමහරවිට. නැසද මේ විදිහට දැන් අංකුර රජුරෝ මේ විදිහට අවුරුදු ගණනාවක් අඛණ්ඩව දිනපතා මහා පින්කම් කරලා තව්තිසා දෙවියන් අතර උපන්නනේ. එහෙම. දැන් ඒ කතාව මොහොතකට මෙතන නතර වෙනවා. එහෙමයි. තවත් අංකුර පේතවත් වීම අලුත් පරිච්ඡේදයක් ආරම්භ වෙනවා. එහෙම. බලන්න කොහොමද මේ කතාව මොකද්ද කියලා? එහෙම. ඉන්දක කියලා තරුණියෙක් හිටියා. එහෙම. ගමක ඉන්නවා ඉන්දක කියලා තරුණියෙක්. එහෙම. අනුරුද්ධ මහරහතන් වහන්සේ දවසක් පිණ්ඩපාතේ වැඩියා. එහෙම. ඉන්දක තරුණිය අනුරුද්ධ මහරහතන් වහන්සේට පිණ්ඩපාත චුට්ටක් පූජා කරගත්තා. එහෙම. බත් ටිකක් පූජා කරගත්ත පාත්‍රයට. එහෙම. ඒ ඉන්දක තරුණයාට පිනක් හැටියට කරගන්න පුළුවන් උනේ එච්චරයි. එහෙම. ගුණධර්ම දියුණු කරගෙන හිටියා. එහෙම. නමුත් මහා ලොකුවට දාන ආදී පින්කම් කරන්න හැකියාවක් තිබ්බේ නැහැ. එහෙම. ඒ ඉන්දක තරුණයාත් මරණින් මතු මිනිස් දේහය අත්හැරියට පස්සේ තව්තිසා දෙවියන් අතර උපන්නා. එහෙම. දැන් දිනපතා මහා දන් වැටක් පවත්වපු අංකුර රජතුමාත් තව්තිසා දෙවියන් අතර උපන්නා. එහෙම. අනුරුද්ධ මහරහතන් වහන්සේට දාන හැන්ද පූජා කරපු ඉන්දක තරුණයාත් තව්තිසා දෙවියන් අතර උපන්න. ඒ කියන්නේ සමාන ලෝකේ. සමාන ලෝකේ. ඒ ඉන්දක දිව්‍ය පුත්‍රයා අංකුර දිව්‍ය පුත්‍රයාට වඩා දැන් මේ අය ආමන්ත්‍රණය කරන්නේ දිව්‍ය පුත්‍රයා හැටියට. දැන් අංකුර රජුරු අංකුර දිව්‍ය පුත්‍රයා. එහෙම. ඉන්දක තරුණයා ඉන්දක දිව්‍ය පුත්‍රයා. එහෙම. ඒ ඉන්දක දිව්‍ය පුත්‍රයා අංකුර දිව්‍ය පුත්‍රයාට වඩා කරුණු 10කින් අතිශයින්ම බබලනවා. එහෙම. අර දිනපතා මහා දන් වැටක් පවත්වපු අවුරුදු ගාණක් දන් දීපු අංකුර දිව්‍ය පුත්‍රයාට වඩා එකපත් හැන්දක් අනුරුද්ධ මහරහතන් වහන්සේට පූජා කරපු ඉන්දක දිව්‍ය පුත්‍රයා අතිශයින්ම බබලනවා කියන කරුණු 10කින්. එහෙම. මොනවද? මනෝරම්‍ය වූ රූප, ශබ්ද, ගන්ධ, රස, පහස, ආයුෂ, යසස, වර්ණ, සැප, අධිපති භාවය කියන මේ කරුණු වලින් ඉන්දක දිව්‍ය පුත්‍රයා තමයි අංකුර දෙවියන්ට වඩා බබලන්නේ. අපි ඒ ගැන කතා කළ යුතුයි ස්වාමීන් වහන්සේ. එහෙම සම්නස. දැන් මේ විදිහේ වෙනසක් ඇතිවීම සඳහා හේතු වන කරුණු පිළිබඳව මොනවද හේතු පිළිබඳව දැන් ඇත්තටම කුතුහලයෙන් අපේ පින්නතුන් නැති ශ්‍රවණය කරන්නේ සම්නස. එහෙමයි. එහෙමයි. නැස මෙහෙම සඳහන් කරනවා. එහෙම.
දැන් බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා මහා දානං තයාදින්නම් අංකුරෝ දීගමන්තරං අති දූරේ නිසින්නෝසි ආගච්ඡ මම සම්තිකේති. භාගතුන් වහන්සේ අංකුරට මෙහෙම පවසනවා. අංකුර දිව්‍ය පුත්‍රයාට. පින්වත් අංකුර දිව්‍ය පුත්‍රය ඔබ විසින් බොහෝ කාලයක් මහා දන් දුන්නනේ. නමුත් ඔබ ගොඩාක් ඈතින් නිවාඩි වෙලා ඉන්නේ. තථාගතයන් වහන්සේගේ සමීපයට එන්නේ. එහෙමයි. යම් දවසක පුරුෂෝත්තම වූ බුදුරජාණන් වහන්සේ තව්තිසා දෙව්ලොව පරසතුරුක් සෙවණේ පාණ්ඩු කම්බල සෛලාසනයේ මත වැඩ සිටිසේක්ද? එහෙමයි. භාගතුන් වහන්සේ දිව්‍ය චාරිකාවකට තව්තිසාවට වැඩි ගමනේදී එහෙමයි. අංකුර දෙවියන්ව දැක්කා. එහෙමයි. හරි පුදුමයි රසවත් සිද්ධියක් ස්වාමීන් වහන්සේ. එහෙමයි. දැකලා ඒ දෙවිවරු ස්වාමීන් වහන්සේ භාගතුන් වහන්සේ දෙව්ලොවට වැඩියට පස්සේ මහත් හරසරින් පිළිගත්තා කියනවා. දස දහසක් ලෝක ධාතු වලින් දෙවි දේවතාවුන් රැස් වෙලා මහා මේරුව මුදුනේ වැඩ වාසය කරන සම්බුදුරජාණන් වහන්සේව ඇසුරු කරන්නට වුණා. එහෙමයි. භාගතුන් වහන්සේගේ පැමිණීම ගැන සතුටු වෙලා භාගතුන් වහන්සේ බැහැ දකින්නට දුර විමානවල ඉන්න අය පැමිණියා කියනවා. ඒ කිසිම දෙවි කෙනෙක් සම්බුදුරජාණන් වහන්සේ තරම් ශරීර පැහෙන් බබලන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ තරම් ලස්සන නැහැ කියනවා කිසිම දෙවි කෙනෙක්. ඒ සියලුම දෙවියන් යටපත් කරගෙන බුදුරජාණන් වහන්සේමයි බබලන්නේ. හරි ලස්සන ගාථාවක් සංස්මෙතෙන් තියෙන්නේ. න කෝචි දේවෝ වන්නේන සම්බුද්ධං අතිරෝචති. අතිරෝචති කියන බබලනවට. සබ්බේ දේවේ අධිගයිහ සම්බුද්ධෝ විරෝචති. සියලු දෙවියන් අභිභවා බුදුරජාණන් වහන්සේමයි බබලන්නේ. එතකොට මේ අංකුර යොදුන් 12ක් දුරින් හිටියේ. අංකුර දිව්‍ය පුත්‍රයා භාගතුන් වහන්සේට වඩා යොදුන් 12ක් දුරින් ඉඳලා තියෙන්නේ. දිව්‍ය ලෝකේ විස්තර. එහෙමයි. නමුත් ඉන්ද සතපුම් 16ව 12ක්. එහෙමයි ස්වාමීන් වහන්සේ. සතපුම් 16ව 12ක්. එහෙමයි. නමුත් ඉන්දක දිව්‍ය පුත්‍රයා බුදුරජාන් වහන්සේට නුදුරින්ම බබලි හිටියා. එහෙමයි. අර අනුරුද්ධ මහරහතන් වහන්සේට දානි ටික පූජා කරපු ඉන්දක දිව්‍ය පුත්‍රයා බුදුරජාණන්ස් ළඟින්ම තැන්පත් වෙලා ඉන්නවා. එහෙමයි. දිනපතා දන් වැටක් පවත්වපු අංකුර දෙවියා බුදුරජාණන්සේට වඩා යොදුන් 12ක් ඈතින් තමයි තැන්පත්ව ඉන්නේ. එහෙමයි. ස්වාමීන් වහන්සේ මේ කතාව කරනකොට මම හොඳට අධ්‍යයනය කරලා බැලුවා. දැන් මනුස්ස ලෝකේ නම් තනතුර බලලා, ධනෙ බලලා, තත්ත්වේ බලලා, પરම්පරා බලලා, પરම්පරා නාමයේ බලලා, එහෙමයි. ගමේද නගරෙද කියලා බලලා නේ ආසන පනවන්නේ. එහෙමයි. දිව්‍ය ලෝකයේ ආසන පනවන්නේ පින් බලයේ හැටියට. පින් බලයේ හැටියට. එහෙමයි. යම් කෙනෙක් සීලාදී ගුණධර්ම වලින් උතුම්ද ශ්‍රේෂ්ඨයිද ඒ ඇයට මුල් ආසන ලැබෙනවා. එහෙමයි. නමුත් යම් කෙනෙක්ගේ පින් බලයේ හීනයිද එයාට ඈත ආසන තමයි ලැබෙන්නේ. එහෙමයි. ඒක නිසා දිව්‍ය ලෝකයේ තියෙන්නේ අල්පේශාක්‍ය මහේශාක්‍ය කියලා දිව්‍ය නිකායන් දෙකක්. එහෙමයි. අල්පේශාක්‍ය දෙවිවරු ඉන්නවා මහේශාක්‍ය දෙවිවරු ඉන්නවා. මෙහි සඳහන් කරන සංස මෙහෙම. සම්බුදු රජාණන් වහන්සේ අංකුර දිව්‍ය පුත්‍රයා ගැනත් ඉන්දක දිව්‍ය පුත්‍රයා ගැනත් දැකබලා වදාරලා දන්පැන් පිළිගැනීමට සුදුසු කවුද යන වගේ පැහැදිලි කරමින් මෙසේ වදාළසේක. භාගතුන් වහන්සේ දැන් මේ සිද්ධිය බුදු නුවණින් දැක්කා. එහෙමයි. පින් කරපු දෙන්නෙක් ඇවිල්ලා ඉන්නවා එකවර. දෙවියන් අතරට. එහෙමයි. එක්කෙනෙක් අංකුර රජ්ජුරු අංකුර දිව්‍ය පුත්‍රයා හැටියට, එක්කෙනෙක් ඉන්දක තරුණයා ඉන්දක දිව්‍ය පුත්‍රයා හැටියට. හැබැයි ඉන්දක දිව්‍ය පුත්‍රයා මහේශාක්‍යයි, අංකුර දිව්‍ය පුත්‍රයා අල්පේශාක්‍යයි. මොකද්ද හේතුව කියලා මෙහි සඳහන් කරනවා. පින්වත් අංකුරය ඔබ විසින් බොහෝ කාලයක් මුළුල්ලේහි මහා දන් දුන්නනේ. නමුත් දැන් ඔබ ගොඩාක් ඈතින් වාඩි වෙලා ඉන්නේ. එන්න තථාගතයන් වහන්සේගේ සමීපයට. වඩන ලද සිත් ඇති බුදුරජාන් වහන්සේ විසින් පොළඹවන ලද අංකුර දිව්‍ය පුත්‍රයා මෙසේ පැවසුවා. ස්වාමීනි, දක්ෂිනාර්හු මාර්ගඵලලාභී සංගරුවණින් හිස්සු ඒ මගේ දාණයෙන් නැති ප්‍රයෝජනේ මොකද්ද? ස්වාමීනි, අවුරුදු ගණනාවක් දන්නට පැවැත්තුවා තමයි. එහෙමයි. කෑම බීම, නවාතැන්, ඉඳුම් හිටුම්, ඒ වගේම යාන වාහන, වස්ත්‍ර, ආභරණ, පාලම් හැදුවා තමයි, මම්මාවත් පිළිසකර කළා තමයි. නමුත් ස්වාමීනි, ඒ මම දීපු දාණයේ එක දවසක්වත් එක රහතන් වහන්සේ නමක් වැඩ හිටියේ නැහැ. එක මගඵලලාභී උත්මයෙක් වැඩ සිටියේ නැහැ. භාග්‍යතුන් වහන්සේගේ එක ශ්‍රාවක භික්ෂුවක් ඒ දාණය පිරිසිදු කරන්නට පැමිණිලා හිටියේ නැහැ. කියන අවස්ථාවක් ලැබෙන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. ඒ වුණාට මේ ඉන්දක දිව්‍ය පුත්‍රයා බොහොම ස්වල්පයයි දන් දීලා තියෙන්නේ. එයා අපට වඩා බොහෝසෙන් බබලනවා. හරියට තරුමැද දිලිසෙන පුන්සඳක් වගේ කියනවා. අපි ඒ ගැන ටිකක් කතා කරමු ස්වාමීන් වහන්සේ. එහෙම ස්වාමීන් වහන්සේ.
විශේෂ වෙනසක්. නැසෙ දැන් බලන්න මේ කතාව සම්පූර්ණ වෙනස් වුණානේ. එහෙම සම්මත. විශේෂ වෙනසක් තමයි මේ මෙතෙන්ට දකින්න ලැබුණේ. ඉතින් අපි දන්නවා දැන් පතිරූපදේශ වාසෝච කියලත් ධර්මයේ මංගල කාරණයක් සඳහන් වෙනවා. සුදුසු ප්‍රදේශවල ඒ විදිහට වාසය කරන්න ලැබීම ඊටාම වටිනා බව මංගල කාරණයක් බව සඳහන් වෙනවා. ඉතින් මේක මේ අපි දන්නවා භික්ෂුන් වහන්සේලා වැඩ සිටින රටවල් ගත්තාම ඒ වගේම එවැනි රටවක වාසය කරනවා වගේම දම්පින්කම් කරන්නට අවස්ථාව ලැබීම කොයිතරම් වාසනාවන්තද භාග්‍ය සම්පන්නද කියන එක නේ සම්මත. ඒ වගේම දැන් පතිරූපදේශ වාසය කියන එක හරි පුදුමයි. මේකෙන්ද හරි පැහැදිලි. එතකොට මේ අංකුර රජතුමා ජීවත් වෙලා තියෙන්නේ පතිරූපදේශ වාසයක. ඒ කියන්නේ මහා සංඝයා වැඩ සිටින ප්‍රදේශයකට නෙමෙයි රාජ්‍ය නායකත්වය ලබා දීලා තියෙන්නේ. එහෙම සම්මත. එහෙමයි. රජුරවන්ට විශාල වශයෙන් දන් දුන්නට එතුමාට අවස්ථාව සැලසුනේ යම් කිසි ගිහි අයට විශේෂයෙන්ම නේ සම්මත. ගිහි පැවිදි උතුමන්ට නෙවෙයි ඇත්තටම ගිහි පක්ෂයට තමයි එයාට දන් පිළිගන්නට අවස්ථාව සැලසෙන්නේ. ඊට මේ දේශනාවේ අවසාන භාගයේ සඳහන් වෙනවා මෙහෙම. කරමෙන්ට තියෙන નિසරු කුඹුරක බොහෝ කොට බිත්තර වී වැපරුවත් ඒකෙන් ලොකු අස්වන්නක් ලැබෙන්නේ නැහැ. එහෙම. ඒකෙන් ගොවියාව සතුටු වෙන්නෙත් නැහැ. දානයත් ඒ වගේ කියනවා. සිල්වත් නැති පිරිසකට කොයිතරම් ලොකුවට දාන දුන්නත් ඒකෙන් මහත්ඵල මහානිසංස විපාක ලැබෙන්නේ නැහැ කියනවා. ඒකෙන් දායකයා සතුටු වෙන්නෙත් නැහැ කියනවා. නමුත් සරුසාර කුඹුරක බිත්තර වී වපුරන්නේ ටිකක් වෙන්න පුළුවන්. වැස්සත් හොඳට වැස්සොත් ලැබෙන අස්වැන්නෙන් ගොවියා සතුටු වෙනවා කියනවා. අන්න ඒ වගේ තමයි කියන අටලෝ දහමින් කම්පා නොවන සීලවන්ත ගුණවන්ත ආර්යයන් වහන්සේලා කෙරෙහි ස්වල්ප වශයෙන් නමුත් කරන ඒ පුණ්‍ය විපාකය, ඒ පුණ්‍ය සත්කාරය කරන පින්කම පොඩ්ඩක් වෙන්න පුළුවන් කියනවා. ඒ පුණ්‍ය විපාකේ කාන්තේන්ම මහත්ඵලයි මහානිසංසයි කියලා මෙහි දේශනා කරනවා. අවසාන වශයෙන් ස්වාමීන් වහන්සේ සඳහන් කරනවා යම් කිසි කෙනෙකුට දෙන දාණයෙන් මහත්ඵල ලැබෙනවා නම් එබඳු දන්පැන් පිළිගැනීමට සුදුසු උතුමන් නුවණින් විමසලයි දන් දිය යුත්තේ. දන්පැන් පිළිගැනීමට සුදුසු උතුමන් නුවණින් විමසලා දන් දුන්නාට පස්සේ ඒ දායකයන් සුගතිය උපදිනවා කියනවා. සුගතයන් වහන්සේ ප්‍රශංසා කොට වදාළේ නුවණින් විමසලා දන් දීම උතුම් කියලයි. මේ මිනිස් ලෝකේ යම් දක්ෂිනාහාර උත්තමයන් වහන්සේලා වැඩ සිටිනවා නම් උන්වහන්සේලා තමයි බුදුරජාන් වහන්සේගේ ශ්‍රාවක මහා සංඝ රත්නයේ අනුත්තරම් පුඤ්ඤකෙත්තං ලෝකස්ස කියලා කියන්නේ. ඉතින් උන්වහන්සේලාට පුදන දාණයෙන් තමයි මහත්ඵල මහානිසංස ලැබෙන්නේ. ඒක හරියට සරුසාර කුඹුරක බිත්තර වී වැපරුවා වගේ කියලා මෙහි අවසාන වශයෙන් සඳහන් කරනවා. එහෙම සම්මත. අංකුර පේතවත්ව මෙතකින් නිමාවටපත් වෙනවා ස්වාමීන් වහන්සේ. එහෙම සම්මත. දැන් මෙතෙන්දී පැහැදිලි අපිට දැන් යම්කිසි බීජ වපරනකොට එක පැත්තකින් බීජ තියෙනවා ඊළඟට ශේෂ්ත්‍රය තියෙනවා. ශේෂ්ත්‍රය කියලා කියන්නේ කුඹුර. එහෙමයි. එතකොට දැන් අපි ගත්තොත් එහෙම දම් පිළිගන්නනකොට වුණත් එතකොට දාන වස්තුව තියෙනවා ඊළඟට දානේ පිළිගන්න පිරිස ප්‍රතිග්‍රාහක පිරිස. එහෙමයි. නේ සනස. ඒ ප්‍රතිග්‍රාහක පිරිස සිල්වත් ගුණවත් භාවයට පත් වෙන්නට ඕනේ. ඒක තමයි සරු කුඹුරක් කියලා කියන්නේ. එතකොට අපි දන්නවා දැන් දෙන දේ ගොඩක්ද එහෙම නැත්නම් සුළු ප්‍රමාණයක්ද කියලා කියන එක එහෙම ඒ වගේ අපිට තියෙනවනේ ගොඩක් වගේ තේරෙනවා ඊළඟට ඒ කියන්නේ ඒක ප්‍රමාණය නෙවෙයි එතකොට වැදගත් වෙන්නේ. ඒක ගොඩක් වෙලාවට කියන දැන් ප්‍රමාණය වැදගත් වෙන්නේ ඇයි කියලා කියන එකට උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම අපි දැන් වී වපුරනවා කියලා කිව්වහම වී කියලා කියන ඒ විදිහට බීජයේ වටිනාකම ලැබෙන්නේ ඒ ශේෂ්ත්‍රයේ වටිනාකමත් එක්ක. එහෙමයි. එහෙම නිසා මොනවාද නේද? ඉතින් එතකොට වී වෙනස් වෙන්නේ නැහැ නේ එතකොට. එහෙමයි. වී කියලා කියන ඒවා ඒ ධාන්‍ය කියලා කියන ඒවා බීජ වෙනස් වෙන්නේ නැහැ. පැහැදිලිවම. බීජ වෙනස් වෙන්නේ නැහැ. ශේෂ්ත්‍රය වෙනස් වුණොත් සම්පූර්ණයෙන්ම ඒ අස්වැන්න වෙනස් වෙනවා. දැන් මේ කතාවෙත් ඒකම තමයි මේ අවසාන වශයෙන් සඳහන් කරන්නේ ස්වාමීන් වහන්සේ. එහෙම ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ දානේ දුන්නේ ඉන්දක තරුණයා බොහොම ටිකයි. එහෙම. නමුත් තෞතිසා දෙවියන් අතර මහේශාක දෙවිය කෙනෙක් බවට පත්වන්නට ඒක හේතු වුණා. ඉතින් ඒකෙන් අදහස් කරන්නේ අනිත් අයට සත්කාර ගෞරව යම් යම් පරිත්‍යාගයන් කිරීමෙන් පින් රැස් වෙන්නේ නැහැ කියන එක නෙමෙයි.
ඉතින් පුළුවන් තරම් සිත් පහදවාගෙන ඔබ යම් කෙනෙකුට දාන ආදී පින්කම් සිද්ධ කරනවා නම් මුලක් හරි දෙනවා නම් බුදුරජාණන් වහන්සේගේ දානයේ අග්‍රභාගයේ වෙන් කරන්න. මේක බුදුන් වෙනුවෙන්. මේක බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් කියලා. එහෙම. තවත් දෙයක් තියෙනවා නේ සම්මත සිතාම වැදගත් දෙයක් තියෙනවා මම හිතන්නේ ඒක අපි අවසාන වශයෙන් සිහිපත් කළ යුතුයි. දැන් අපි දැන් දිව්‍ය ලෝකයේ උත්පත්තිය ලැබුවත් මහේසාක්‍ය හෝ අල්පේසාක්‍ය හෝ වීමටමත් වඩා එහෙමයි. වීමටවත් වඩා. ඒතකොට බුදුරජාණන් වහන්සේ නමක් ලෝකේ පහළ වෙන්නේ දිව්‍ය ලෝකේ නතර කරන්න නෙවෙයි නේද? පැහැදිලිවම. නේද? බ්‍රහ්ම ලෝකේවත් නතර කරන්න නෙවෙයිනේ. මනුෂ්‍ය ලෝකේවත් නතර කරන්න නෙවෙයිනේ. එහෙමයි. බුදුරජාණන් වහන්සේගේ බලාපොරොත්තු තමයි බුදුරජාණන් වහන්සේ නමක් ලෝකෙට පහළ වෙන්නේ. එතකොට මේ කරුණු පහදලා දීලා අල්පේසාක්‍ය මහේසාක්‍ය බව කියලා කියන ඒ දෙකේ තියෙන ස්වභාවය, අනිත්‍ය ස්වභාවය, ඒ වගේම දුක් ස්වභාවය, අනාත්ම ස්වභාවය, මේ කියන ත්‍රිලක්ෂණයෙන් යුක්ත බව වටහාලා දීලා අවබෝධ කරලා දීලා සම්පූර්ණයෙන්ම මේ ලෝකයෙන් ඈතර වීමක් ගැන තමයි අපේ ලෞතර බුදුරජාණන් වහන්සේ අපිට අනුශාසනා කරන්නේ. ඒ සඳහා අපිට මේ ධර්ම කොටාසයත් හේතු වාසනා වේවා උපනිශ්‍රේ වේවා කියලා අපි ප්‍රාර්ථනා තබා ගනිමු. සත්. ඒ වගේම දැන් අපි මේ වැඩසටහන පටිගත කරන වැඩසටහනක් හැටියට අද ක්‍රියාත්මක කරන්නේ. අපි ඉතින් තාක්ෂණ ශිල්පීන් හැකි උපරිමයෙන් වෙර යොදනවා මේ වැඩසටහන මේ විදිහට සාර්ථකත්වයට පත් කරගන්න. අනික ඒ තාක්ෂණ ශිල්පීන්ට විශේෂයෙන් අපේ වැඩසටහන් නිෂ්පාදක කල්යාණ අලවත්තේගම මහත්මයා ඇතුළු අපේ තරුණ සහෘදයන්ට අපි සෙත්පත ආශිර්වාද කරන්නට ඕනේ මෙවැනි යම්කිසි ආකූල ව්‍යාකූලත්වයෙන් පවතින වටපිටාවක පවා මේ අයගේ මේ මාධ්‍ය මෙහෙවර 24 පැය ධර්ම සංවේදනය කරන්නට මේ අයගේ කැපවීම සම්බන්ධයෙන් ඒ අයට අනිවාර්යයෙන්ම අපි පින් දෙන්න ඕනේ ස්වාමීන් වහන්සේ. අද දවසේදීත් අපිව මේ විදිහට ධර්මයෙන් දැනුවත් කරපු කොළඹ හත ශ්‍රී සම්බෝධි මහා විහාරාධිපති බෞද්ධ මාධ්‍යාලයේ ගරු සභාපති අපගේ කල්යාණ මිත්‍ර පූජනීය බොරලන්දේ වජිරඥාන ස්වාමින් වහන්සේටත් සමස්ත උතුම් මහා සංඝරත්නයටත් අපගේ ගෞරව ආදර නමස්කාරය වේවා. කවදත් අපි නරඹන ශ්‍රවණය කරන ඔබ හැම දිනාටම මෙම ධර්ම සාකච්ඡාව ශ්‍රවණය කිරීමෙන් රැස් කරපු හැම පිනක්ම ප්‍රඥා ලෝකයේ උපදවා ගන්නටම පාරමිතාවක්ම වේවා. නිෂ්පාදන දායකත්වයෙන් සහයෝගය දැක්වූ සෑම සිළු දෙනාටමත් ලෝකේ පුරා කොරෝනා වෛරස් තත්ත්වයෙන් විපතටපත්ව දුකටපත්ව පීඩාවටපත්ව රෝගීව සිටින සෑම සිළු දෙනාටමත් ඉක්මන් නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා කියලා අද දවසේදී ඔබේ ආලින්දයෙන් අපි සමුගන්නවා. හැම දිනාටම සම්මා සම්බුදු පිහිට ලැබේවා. කතංසු ලබතේ පඤ්ඤං ප්‍රඥාව කෙසේනම් ලැබගම්ද